ආයිබෝන් සුබුදැසනක් වේවා. උදා වී තිබෙන්නේ නොවැම්බර් 13 වෙනිදා. අද කතාව අයවැය. ඊයේ අයවැය කතාව පාර්ලිමේන්තුවට මුදල් ඇමතුමා ඉදිරිපත් කරපු මොහොතේ ඉඳන්ම ඊට පෙර ඉඳන්ම කතාව අයවැය. අද පත්තරවලත් එම්මයි දකින්නට පුළුවන්කම තිබෙන්නේ. අද දවසට අදාළ පුවත්පත් වගේම ඉරිදා පත්තර ගත්තත් අපිට දකින්න පුළුවන්කම තිබෙන්නේ අයවැයට වැඩි තැනක් දී ඇති ආකාරයක්. අද දවසට අදාළ ජාතික පුවත්පත් උනත් අයවැය තමයි මුල් පිටුවේ වැඩි ඉඩක් වෙන් කරන්නේ. ඒ වෙනුවෙන් ඒ අනුව අද දිනමින වාර්තා කරනවා දරුණුම අභියෝග සහිත කාලයක් වුණත් ආර්ථිකය හැසිරවීමට අවශ්‍ය ශක්තිය ආණ්ඩුවට තිබෙන බව ඇමති බැසිල් රාජපක්ෂ කිව් වග. ඊළඟට දිවයින පුවත්පතේ අපිට දකින්නට ලැබෙන ප්‍රධාන කාරණාව විදිහට අයවැය ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කාරණා අතරින් රාජ්‍ය සේවක විශ්‍රාම වයස 65 දක්වා දීර්ඝ කිරීම පිළිබඳව අද අපට දකින්නට ලැබෙනවා. ඒ අනුව එපමණක් නොවේ තවත් සුවිශේෂ තීන්දුව තීරණ ගත්තු අයවැයක් විදියට තමයි මෙය සලකන්නට පුළුවන්කම ලැබෙන්නේ. එය සුවිශේෂ තීන්දුවක් බව අපට මනාව පැහැදිලි වෙනවා. ඉරිදා මව්බිම පත්තරෙත් අද වාර්තා කරන්නේ රාජ්‍ය සේවයේ විශ්‍රාම වයස 65 දක්වා ඉහළ නැංවීම ප්‍රමුඛ කාරණාව කරගනිමින්. ඊළඟට ඉරිදා දිවයිනත් අපිට අද දකින්න පුළුවන්කම තියෙනවා. මේ ගැන වාර්තා කරලා තියෙනවා. මහින්දට මෛත්‍රීට ජනාධිපති විශ්‍රාම වැටුප අහිමි වෙයි කියලාත් වාර්තා කරලා අවුරුදු 10ක් නැත්නම් മന്ത്രി විශ්‍රාම වැටුපත් නැහැ කියලා තමයි කියන්නේ. මේකත් ගත්ත තවත් සුවිශේෂ තීන්දුවක්. ඒ කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට මේ දක්වා තිබුණා අවුරුදු 5ක් පාර්ලිමේන්තුව නියෝජනය කළොත් විශ්‍රාම වැටුප ඉදිරි කාලයේදී ලබා ගැනීමේ හැකියාව. නමුත් ඒ වසර 10ක් දක්වා, ඒ කියන්නේ වසර 10ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ ජනතා නියෝජිතයෙකුට පමණයි ඉදිරියේදී විශ්‍රාම වැටුපක් සඳහා හිමිකම් කිව හැක්කේ. මේ පිළිබඳව කාගෙත් වැඩි අවධානයට ලක් වුණා. ඒකම රාජ්‍ය සේවකයාගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම. අයවැය එන්න කලින්ම පෞද්ගලික අංශයේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා වැඩි කිරීමත් සිදු වුණා. එය වෙනම පනතකින් සිදු වෙච්ච කාරණාවක්. කෙසේ වෙතත් අයවැය මගින් රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප දීර්ඝ කිරීම තමයි සිදු වුණේ. මේ ගැන විවිධ මත තියෙනවා. කෙසේ හෝ වේවා ඇතැම් රටවල එහෙම ගත්තාම අනිකුත් ලෝකේ රටවල් සංසන්දනය කරලා බැලුවාම අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා ඔවුන් සමහරවිට වයෝවෘද්ධ වෙනකම්ම රටේ කටයුතු සඳහා මැදිහත් වෙනවා. එවැනි ඉහළ නිලධාරීන්, ඒ වගේම රාජ්‍ය නායකත්වයේ පටන් රට කරවන ඇත්තෝ ඇතැම් රටවල අපිට ඒ ආකාරයෙන් දකින්න පුළුවන්. නමුත් ඔවුන් හැම විටම හොඳ කායික මානසික ශක්තියකින් හිඳමින් තමයි තීන්දුව තීරණ ගැනීම සිදු වෙන්නේ. අපේ රටෙත් එවැනි පසුබිමක් නිර්මාණය වෙනවා නම් මේ පිරිස තුළ එය ගැටලුවක් නෙවෙයි කියලායි බොහෝ දෙනා කියන්නේ. කොහොමද පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා නියෝජිතයෝ අතරේ 70 පැනපුත් බොහෝ දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ නිසා පාර්ලිමේන්තුව නියෝජනය කරන්න පුළුවන් නම් ඕනම වයසකින් ඇවිල්ලා මේ විදිහට ඕනම වයසකින් කියලා කියන අපි කියන්නේ මේ වයසේ අග්ගිස්සේ ඉන්න බොහෝ දෙනෙක් ජ්‍යෙෂ්ඨත්වය අනුව ගත්තාම ඇතැම් වෙලාවට හොඳ විදිහට ඇතැම් අය දකිනවා, ඇතැම් වෙලාවට එහි අයහපත් තත්ත්වයට ඇතැම් අය දකිනවා. ඉතින් රාජ්‍ය සේවයේ ඇයි එහෙම බැරි කියලාත් කෙනෙක්ට අහන්න පුළුවන්. තව ගත්තු ඉතාමත්ම වැදගත් තීන්දුව තීරණ ගණනාවක් පිළිබඳව අයවැය යෝජනා පිළිබඳව අද අපට පුවත් වාර්තා තුළින් දකින්නට ලැබෙනවා. වගේම පක්ෂ විපක්ෂ අදහස් මුණ ගැසෙනවා. ඒ සියල්ලට යොමු වෙන්න කලින් ප්‍රවෘත්ති විකාශයට අඩංගු වෙච්ච බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙරට 76 වන අයවැය ඉදිරිපත් කළ අවස්ථාව අපි නරඹමු. අද පස්වරුවේ පාර්ලිමේන්තුව ආරම්භ වීමෙන් පසුව මෙරට 76 වන අයවැය ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභාගර්භයට ප්‍රවිෂ්ඨ වුණේ අයවැය ලේඛනය සහිත සුරක්ෂිත බෑගයේද සියත දරා ගනිමින්. ඉන් මද වේලාවකට පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තු සභාගර්භයට ප්‍රවිෂ්ඨ වුණා. ගරු කතානායකතුමනි, අද මා විසින් ඉදිරිපත් කරන්නේ නිදහස් ශ්‍රී ලංකාවේ 76 වෙනි අයවැයයි.
මේ අයවැය ගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය විසින් ඉදිරිපත් කරන දෙවැනි අයවැය වන අතර මුදල් ඇමතිවරයා ලෙස මෙය මගේ මංගල අයවැයයි. මෙම අයවැය මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතාගේ පළමු අයවැය මෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දෙවන අයවැයද වනවා. එමෙන්ම එකම රජයක සහෝදරීන් දෙදෙනෙකු වසර දෙකකදී අයවැය ඉදිරිපත් කළ ප්‍රථම අවස්ථාව මෙය ලෙසද පාර්ලිමේන්තුවේ ඉතිහාසගත වනවා. ලෝකයේම මුහුණ දී ඇති ප්‍රධාන අර්බුද 3ක් හමුවේ තමාටද අයවැය ඉදිරිපත් කිරීමට සිදුව ඇති බවයි මුදල් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. මේ අයවැය ඉදිරිපත් කරන්නේ අපි ගෝලීය අර්බුද 5කට මැදි වී සිටින අවස්ථාවකයි. පළවෙනියන නම් ලොවන් කවරදාකටත් වඩා සමාජ හා ආර්ථික විෂමතාවය වැඩිවීමයි. නැතහොත් පොහොසත් පුද්ගලයන් සහ සමාගම් තව තවත් පොහොසත් වෙද්දී දුප්පතුන් තව තවත් දුප්පත් වෙමින් පැවතීමයි. දෙවැන්න නම් තිරසාර සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීමේ වේගය අඩාල වීමයි. එය අප වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට වඩා දුෂ්කර වනු ඇත. ගෝලීය උෂ්ණත්වය ඉහළ ගොස් පරිසර විපත් වැඩිවීම තුන්වැනි අර්බුදයයි. දියුණු නොදියුණු ભેදකින් තොරව අද ලෝකයේ බොහෝ රටවල් විවිධ ස්වභාවික අපදාවලට ලක් වෙමින් තිබෙනවා. සිව්වැන්න අර්බුදය වන්නේ ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා බහුපාර්ශ්වික හා ද්විපාර්ශ්වික උපකාර සීමා වී තිබීමයි. මේ ආදී වශයෙන් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ දිගු වේලාවක් පස්වරු 4 පහුවන තුරු පස්වරු දෙකේ පටන් අයවැය යෝජනා ඉදිරිපත් කිරීම සිදු වුණා. අයවැය සම්බන්ධ ඉදිරි කටයුතු මේ අනුව සිදු වෙනවා. ඒ අතර ඊයේ ඉදිරිපත් කළ මේ අයවැය යෝජනා වල අඩංගු වූ තව තවත් කරුණු දැන් අපි කාරණා දෙක තුනක් ප්‍රධාන සිරස්තලයේ අන්තර්ගතව ඉදිරිපත් කළා. අපි අනුකුත් කරුණු වෙත යමු. දිලිඳු ජනතාවට සහන මල්ලක් දීමට කෝටි 1500යි. වැඩිහිටියන්ට දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක්. කාබනික පොහොර ප්‍රවර්ධනයට කෝටි 3500යි. පාසල් 10155ටම අධිවේගී අන්තර්ජාල පහසුකම් මේ අද දිනමින වාර්තා කර තිබෙන ආකාරය. උපාධිධාරීන් ස්ථිර කිරීමට කෝටි 760ක්. විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කරන්න කෝටි 50ක්. රාජ්‍ය ආයතනවල දුරකථන වියදම 25%කින් පහතට. මන්ත්‍රී විශ්‍රාම වැටුප් ලැබීමේ කාලය වසර 10 තෙක් දිගු කරයි. සෑම දිස්ත්‍රික්කයකටම අන්තර්ජාතික පාසලක් සහ රෝහලක්. විදෙස් ජංගම ගෙනුම් ගනුදෙනු වලට විශේෂ මුදල් නීති. ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමට කෝටි 3000ක්. ඇමති ඉන්ධන දීමනාව මාසකට ලීටර් 5කින් අඩු කෙරේ. ගම සමග පිළිසඳරට කෝටි 8500යි. රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාමය මේ වයස 65 දක්වා දිගු කරයි. දියරකිරි පරිභෝජන නංවන්න කෝටි 100ක්. මේ ඉදිරිපත් කළ සිරස්තල සහ කාරණා අතුරින් විශේෂයෙන්ම මුදල් ඇමතිවරයාත් සඳහන් කරනවා වඩා ප්‍රමුඛ අවධානයක් යොමු කළා කියලා ගම සමග පිළිසඳර තුරින් හඳුනාගත්තු ව්‍යාපෘති එහෙම නැත්නම් රටේ සංවර්ධනය විය යුතු අංශ ගම්මාන කලාප හඳුනාගෙන ඒවා සඳහා ප්‍රමුඛ අවධානයක් යොමු කිරීම කෙරෙහි ඊළඟට දිලිඳු ජනතාවට සහන මල්ලක් දීම සඳහා තවත් කෝටි 1500ක් ඒ සමගම යම් සහන ලැබීම් ජනතාවගේ පැත්තෙන් තියෙනකොට දුම්බැටි මධ්‍යසාර බදු ඉහළ නංවන්න දුම්බැටියක මිල රුපියල් 5කින් ඉහළ නංවන්න කටයුතු කෙරුණා. දිවයින සිරස්තල අතරේ අපට දකින්න පුළුවන් දුම්බැටි රුපියල් 5කින් ඉහළට මධ්‍යසාර බදු වැඩි වේ. රිය අනතුරු වලට වගකිව යුත්තන්ගෙන් ගාස්තුවක් අය කිරීමට තීරණයක් අරගෙන තිබෙනවා. ගුරු වැටුප් විෂමතා විසඳන්න මිලියන 30000ක් වෙන් කිරීම පිළිබඳවත් තියෙනවා. මේ മന്ത്രിවරුන්ගේ එක පැත්තකින් විශ්‍රාම දීමනාවක් ලැබෙන කාලය වසර 5කින් වැඩි කළ අවුරුදු 10 දක්වා දීර්ඝ කිරීමත් ඔවුන්ට දැනට ලබා දෙන ඉන්ධන ප්‍රමාණය එහෙම අඩු කිරීමට කටයුතු කිරීමත් තවත් අවධානයට ලක් වෙච්ච කාරණාවක් විදිහට දකින්න පුළුවන්. ඒකම ත්‍රිරෝද රථ නියාමනය සඳහා වෙනම ආයතනයක් අධිකාරියක් පිහිටුවීම පිළිබඳවත් ඊයේ අවධානය යොමු වෙනවා මේ අයවැය යෝජනා තුලින්. ඊළඟට කලබල වලින් අතුරුදන්නුවන්ගේ පවුල් වලට වන්දි ලබා දීම සඳහා ඖෂධ මිල පාලනයට යාන්ත්‍රණයක් සැකසීම ඉදිරිපත් කිරීම සඳහා මේ කාරණාවලට අවධානය යොමු කරලා තියෙනවා. බස් කර්මාන්තය නැගිටවීම සඳහා යලි පණ ගැන්වීම සඳහා මිලියන 1500ක් යෙදවීමටත් ඊළඟට අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමේදී පළමු වසරේදී බදු වලින් නිදහස් කිරීමටත් කටයුතු කිරීමත් අවධානයට ලක් වෙච්ච තවත් කාරණාවක් විදිහට සලකන්නට පුළුවන්. ඒ අතරේ ඉහළම
ලාභ ලබන සුපිරිම පුද්ගලීන් සමාගම් ආයතන ඉලක්ක කර ගනිමින් 25%ක එක්වතාවක් පමණක් අය කරන සුවිශේෂ බද්දක් අය කර ගැනීමත් තවත් අවධානයට ලක් වෙච්ච කාරණාවක් මේ සිරස්තල අතර දකින්නට නොලැබුණාට අප එය වඩාත් අවධානයට ලක් කළ යුතුයි කියලා හිතනවා. ඒ අනුව බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියනවා එවැනි අය හඳුනාගෙන තියෙන්නේ 60 ගණනක් 62ක් හෝ 65ක් මේ ආදී ප්‍රමාණයක්. එතකොට මේ යෝජනාව ඉදිරිපත් කරද්දිත් යම් උණුසුම් තත්ත්වයක් ඇති වෙමින් එනකොට ඒ 60 ගාන වෙනුවෙන්ද මේ කතා කරන්න කියලත් අපි දැක්කා. ඔහු අහනවා කෙසේ හෝ වේවා ඉහළම ආදායම් උපයන එවැනි පිරිස් ඉලක්ක කරගෙන එක්වරකට පමණක් අය කරන ආකාරයේ 25ක දැවැන්ත බද්දකට යාමත් වඩාත් අවධානයට ලක් වූ කාරණාවක්. ඒ අනුව ගත්තට පස්සේ කාටත් සතුටු වෙන්න පුළුවන් අයවැයක් ඉදිරිපත් කරලා තියෙනවා කියලා අග්‍රාමාත්‍යවරයා කර තිබෙන ප්‍රකාශයකුත් අද අපට දකින්නට පුළුවන්කම තිබෙනවා දිවයින පුවත්පතේ. ජනාධිපතිවරයාත් සභාගර්භයේ ඉඳදී තමයි ගෝඨාභය රාජපක්ෂ රජයේ දෙවන අයවැය ඒ ආකාරයෙන් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්නේ. මේ අගමැතිතුමා කියපු කතාව දිවයිනේ අද වාර්තා වී ඇති ආකාරය. ඊළඟට අපි යමු විපක්ෂය මොකද කියන්නේ බලන්න. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියනවා අයවැයක් නෙමෙයි හිස් ලියවිල්ලක් මේ ඉදිරිපත් කළේ කියලා. ඊට පස්සේ ඒ දිවයිනේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියනවා ජනතාවට හීන්දාඩියයි ක්ලාන්තයයි දාන අයවැයක් තමයි මේ ඉදිරිපත් කරේ කියලා. එතුමන්ලා එහෙම කියලා විතරක් නැවතුනේ නැහැ. අයවැය ඉදිරිපත් කළා මුදල් අමාත්‍යවරයා විසින් සම්ප්‍රදායිකව දෙන තේපැන් සංග්‍රහයත් වර්ජනය කරා. ජවිපෙ නියෝජනය කරන මන්ත්‍රීවරු 3 දෙනා විසින් මේ වගේ ප්‍රකාශ නිකුත් කිරීම වගේම ඔවුන් කියන්නේ ජනතාවට හින්දාඩියයි කලන්තයයි දාන අයවැයක් තමයි මේ ඉදිරිපත් කළේ කියලා. දිනමින පුවත්පතේ අපට දකින්නට පුළුවන්කම තිබෙනවා ජනතාව බලාපොරොත්තු වුණේ ප්‍රගතිශීලී අයවැයක්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියනවා, ජවිපෙ නායක අනුර දිසානායක කියනවා ඔහේ ගලා යන අයවැයක් තමයි ඉදිරිපත් කළේ කියලා. ජනතා අපේක්ෂා සුන් කළ අයවැයක් කියලා එජාපේ වෙනුවෙන් සභාපති වජිරා අබේවර්ධන කියද්දී පාර්ලිමේන්තු සභාගමෙන් එළියට ආපු මන්ත්‍රීවරු මොකද කිව්වේ අයවැය පිළිබඳව? අපි දැන් ඒ බලමු. ජනතාව බලාපොරොත්තු වුණු කිසිම දෙයක් මේ ආණ්ඩුවෙන් ලබා දීලා නැහැ. අසාර්ථක අනිවාර්යෙන් අසාර්ථක අයවැයක් තමයි ඉදිරිපත් කළා. අයවැය නම් කිසිම රහක් නැති අයවැයක්. මොකද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ කොවිඩ් වලින් වැටිච්ච රට ගොඩ ගන්න යෝජනාවක්. නමුත් මේක නිකන් කතන්දරයක් කියුවා කිසිදු යෝජනාවක් නැහැ. ජනතාවට අපි හිතුවා මේ රටේ ජනතාවට ලොකු යාපතක් වෙන අයවැයක් කියලා. බඩු මිල අඩු කරන, ගෑස් එක අඩු කරන, සීනි අඩු කරන, රජයේ සේවකගේ පඩි වැඩි කරන. එතකොට වතුකර ජනතාවට කිසි යාපතක් නැහැ. වතුකර ජනතාවට අපි හිතුවා ලොකු යාපතක් දෙයි කියලා. කිසි යාපතක් නැහැ. මේක හරියට මේ ආච්චි මේ වඩේ අදපු කතාව වගේ ගියේ මේක. සාම්ප්‍රදායික විපක්ෂයක් හැටියට අපි හැමදාම දැක්කේ විපක්ෂයේ කාර්යභාරය ඉටු කරන්නේ හොඳ දේටත් නරකයි කියනවා, නරක දේටත් නරකයි කියන අපි දකපු සාම්ප්‍රදායික විපක්ෂයක් තමයි ඔය දකින්නේ. හැබැයි ඔය හොඳ නැහැ කියන විපක්ෂය ඊට ඉස්සෙල්ලා අයවැයන් රාශියක් ඉදිරිපත් කරා. ඒත් මේ රට ගොඩ ගන්නට ජනතාව වෙනුවෙන් නියෝජනය කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ. මොන ටී පාටිද සහෝදරයා මේ රටේ ජනතාවට ඇල්වතුරවත් නැති අයවැයක අපි මොන ටී පාටිද? ඒ ආතල් එක ගන්නවා මං හිතන්නේ ආණ්ඩු පක්ෂේ മന്ത്രിවරු ටික. ආණ්ඩු පක්ෂේ മന്ത്രിවරු ජනාධිපතිතුමාත් එක්ක ටී පාටි ගන්නවා. ඉතින් මේ පාටිය හැමදාම ඉස්සරහටයි. හැබැයි කෙටි කලයි මේ පාටිය ගන්න වෙන්නේ. ආණ්ඩු පක්ෂේ එනකොට මේ රටේ ජනතාවට කොන්ද කෙලින් තියාගෙන කතා කරන්න පුළුවන් අයවැය ඉදිරිපත් කරේ. මෙවැනි කුජීද අයවැයක් අපේ ජීවිතේ අපි දැකලත් නැහැ, ඉතිහාසය අපි අහලත් නැහැ. මම හිතනවා මොළහතේ මුදල් අමාත්‍යවරයා ඉතාමත්ම අසරණ වෙමින් මේ රටේ ජනතාවට කරන දේ ඔහුගේ හැඟීම් වලින් නිර්මාණය වුණා. අපි හිතනවා විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මහත්තයාගේ බොරු අයවැය ලේඛනය තුල මොළහතක් තියා අලහතක්වත් රටේ ජනතාවට ලැබෙන්නේ නැහැ. ඒ රටේ ජනතාවට දුක් විඳින්න වෙයි. රටේ ජනතාවට ගන්නවා කියපු දේ ආකාරම ගන්න බව තමයි අපිට මේ අයවැය ලේඛනය තියෙන. ඒ නිසා බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ෆේල් වෙලා තිබෙනවා. මේ අයවැය තුල පැහැදිලිවම රටේ ඉදිරි ගමන අවහිර කරලා තිබෙන බව අපිට පේනවා. රටේ ජනතාව නන්නත්තර කරලා අසරණ කරලා බඩගිනි සාගිනි මරණ දෙන්නට මේ අයවැය ලේඛනය තුලින් නිර්මාණය වෙයි කියන සැකය අපිට තිබෙනවා. හැබැයි අද ඉදිරිපත් කරපු අයවැයෙන් පේනවා මේ අවුරුදු එකහමාරට මේ රට ආර්ථිකමය වශයෙන් බංකොලොත් කරලා ඉවරයි කියන එක. ඒක යම් මට්ටමකටම පිළිගත්තා කියන එක අපිට තේරුණා. රටේ සැබෑ ප්‍රශ්න වලට මේ අයවැයෙන් උත්තර නැහැ. ඉදිරියට අපි මේ ගැන
තව හොඳ කතා ටික හොඳ සෙල්ලම් ටික කියන්න. සමාජය විසින් ඉල්ලපු කාරණා දෙක තුනකට ආමන්ත්‍රණය කරලා තිබුණා. මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම වගේ. ඉතින් ඇත්ත කතාව මන්ත්‍රී විශ්‍රාම වැටුප අවුරුදු 10ක් කරාම මන්ත්‍රීවරු 50 දෙනෙක් පත් නොවුනත් මේ ඊළඟ පාර්ලිමේන්තුවට ලක්ෂ 25යි මේ වාසිය ලබා ගන්න පුළුවන් වෙන්නේ. කමක් නැහැ. එහෙම හරි දේවල් කරපු එක. හැබැයි ජනප්‍රියව කාරණා දෙක තුනකට ආමන්ත්‍රණය කරා ඇරෙන්න ජනතාවට සහනයක් නම් සැලසුනේ නැහැ. තුන් වේල කන්න බත් ඉල්ලන බර ආහාරයක් ඉල්ලන ජනතාවට දුන්නා ටොපි ටිකක්. ඒ ටොපි ටිකේ ටොපි කොළ ටික වර්ණවත් කෙරුවා. ඒ ටොපි ටික වර්ණවත් කෙරුවා මිසක් මේක ජනතාවට මේ මහ පොළොවට සුබදායී අයවැයක් හැටියට නම් අපි දකින්නේ නැහැ. මෙවර අයවැය ගිය පාර අයවැය වගේම මිලියන් ගණන් බිලියන ගණන් එක ව්‍යාපෘති සඳහා වෙන් කරලා යෝජනාවල් තියෙනවා. නිකන් ලස්සන විසිතුරු වචනමාලාවල් හා විශාල මුදල් වෙන් කරලා තිබෙනවා. නමුත් කිසිදු ආකාරයේ වැඩපිළිවෙලක් හා මේ මුදල් කොහොමද හොයාගන්නේ කියන එක කිසි තැනක සඳහනක් නැහැ. මෙලෝ රහක් නැති අයවැයක්. මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණා ඊට වඩා සහනයක් ලබා දෙයි කියලා. ඒ සහනයක් ලබා දුන්නේ නැහැ. මොලේ හතේ මුදල් ඇමති කෙනෙක් ගෙනාවට මොලේ කලඳක් තියෙන වැඩක් කෙරෙයි කියන පාටක් නැහැ. මේ රටේ ජනතාව මේ අයවැයෙන් පස්සේ හොඳටම තේරුම් අරගෙන තියෙනවා. නෑ අපි දැක්කේ මේ මොළ කිහිපයක් තියෙන මුදල් ඇමතිතුමා ඊට වඩා ලොකු දෙයක් කරයි කියලා. නමුත් අර කතාවක් තියෙනවානේ කන්දක් පිළිලා නම් මේ පැටි එක්කත් වැදුවේ නෑ මේ බජට් එකේ. මූලික කාරණා ගැන අවධානය යොමු කරේම නෑ. රටේ තියෙන මේ විශාල මේ ව්‍යුහාත්මක ගැටලු සම්බන්ධ ස්ට්‍රක්චරල් ප්‍රොබ්ලම්ස් හරි කොහොමද මේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කරගන්න කියන එක දැන් තියා බැලුවේ නෑ. විදේශ ණය පිළිබඳ වචනයක්වත් කතා කරේ නෑ. හරි අන්තිමට මොකද කරේ? බද්ද වැඩි කරා. මිනිස්සු ගැන හිතුවේ. විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස් තමයි වැඩි ප්‍රමාණයක් අපි දැක්කේ මේ පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු අයවැයට සම්බන්ධ වෙලා හුම්කන් දීලා යෝජනා ගෙදර එළියට ආපු අය ඔවුන්ගේ මතය ස්ථාවරයේ ලෙස ප්‍රකාශයට පත් කරා. දැන් ආණ්ඩු පක්ෂයේ පැත්තෙන් මුදල් ඇමතිවරයා ජනාධිපතිවරයා ග්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයේ රජයේ වෙනුවෙන් මේ අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ගෙනාවා. විපක්ෂය චෝදනා මාධ්‍යයට අරගෙන ආවා. ජනතාව හමුවට මාධ්‍ය ඒ චෝදනා අරගෙන ආවා. මේ ගැන මධ්‍යස්ථ මතයක් විමසා බැලීමත් ඉතාමත්ම වැදගත් වෙනවා. මේ අයවැය මොන වගේ අයවැයක්ද? අයවැයටත් එක මොඩල තිබෙනවා. එහෙම ගත්තහම අප ඒ සඳහා යොමු වෙන්නට බලාපොරොත්තු වෙනවා ප්‍රවීණ ආර්ථික විශ්ලේෂකවරයෙකු විදිහට අප හඳුනා ගන්න ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු වන ශ්‍යාම් නුවන් ගණේවත්ත වෙත. ආයුබෝවන් සුබ උදෑසනක් ගණේවත්ත මහත්මයා. ආයුබෝවන් සුබ උදෑසනක්. වෙනදට අපි මේ මැදිරියේ ඉඳලා හමු වෙන ඔබ අද මේ විදිහට දුරකථනයෙන් සම්බන්ධ කරගත්තේ හිටි හැටියේම ඊයේ ඉදිරිපත් වෙච්ච අයවැය යෝජනා පිළිබඳව විවිධ මත දැන් රටේ ජනතාව හමින් බලමින් ඉන්නවා, කතා කරමින් ඉන්නවා. එතකොට මේ පිළිබඳව පොඩි විශ්ලේෂණාත්මක විශේෂඥ අදහසක් ගැනීම ඉතාමත්ම වැදගත් වෙන නිසා මම එතනදී මුලින්ම අහන්න කැමති අපි අහලා දැකලා තියෙන ආකාරයට විවිධ හැඩ විවිධ මොඩල වල අයවැය රටට ඉදිරිපත් වෙලා තියෙනවා. ඔබ දකින්න හැටියට මේක මොන මොඩල් එකේ අයවැයක්ද? මේක මං හිතන්නේ වැඩි වශයෙන් නිෂ්පාදන ආර්ථිකයක් පිට යොමු වෙන අයවැය ලේඛනයක් බව තමයි මූලික වශයෙන් පේන්න තියෙන්නේ. ඒ වගේම අපි අයවැයට පෙරම අපි ප්‍රකාශ කළා මේ කිසියම් පරිවර්තන යුගයකට රට ප්‍රවේශ කිරීමට සමත් වෙන ප්‍රවේශයක් ගන්න අයවැයක් වෙන්න මේ අයවැය ඉඩ තියෙනවා කියලා. ඒ ලක්ෂණත් මේ අයවැය ලේඛනයේ දකින්න තියෙනවා. විශේෂයෙන් ඔය රසායනික කෘෂිකර්මයෙන් කාබනික කෘෂිකර්මයට තෙල් මත යැපෙන ආර්ථිකයෙන් පුනර්ජනනීය බලශක්ති ආර්ථිකයක් වෙත වැඩි වශයෙන් යොමු වෙන ඒ වගේම ආනයනය කරලා මේ පරිභෝජනය කරනවා වෙනුවට පුළුවන් තරම් නිෂ්පාදනය කරලා පරිභෝජනය කරන ආර්ථිකයකට යොමු වෙන මේ ප්‍රවේශයන් අයවැය යෝජනා අයවැය ලේඛනය තුල දකිනවා. සාමාන්‍යයෙන් සාම්ප්‍රදායිකව අපිට බොහෝ දුරට මාධ්‍ය තුලින් දකින්න ලැබෙන්නේ දේශපාලනමය වශයෙන් අයවැය ලේඛනයේ විග්‍රහ කරන ස්වභාවය තමයි දකින්න තියෙන්නේ. කියන්නේ විපක්ෂය කොහොමත් අයවැය මේ කොහොමත් වැඩක්ම නැහැ කියලා කියනවා. රජයේ අය සම්පූර්ණ 100% හොඳයි කියලා කියනවා. ඉතින් නමුත්තර මේ වෙලාවේ මේ තියෙන මිල පීඩනය ජනතාවට අති විශාල මිල පීඩනයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒක සමනය කිරීම සඳහා ප්‍රමාණවත් අවධානයක් නැති බවත් අපිට පේනවා. මේ ජනතාව ගොඩාක් මේ පහුගිය දවස්වල සෑහෙන මිල වැඩි කිරීම සිදු වුණා භාණ්ඩවලට.
ඉතින් ඒ සඳහා යම්කිසි ප්‍රමාණවත් අවධානයක් නැහැ කියලා තියෙනවා මහජනතාවගේ පැත්තෙන් බැලුවහම. ඉතින් කොහොම වුණත් අභියෝගාත්මක වාතාවරණයක ඉදිරිපත් වුණු අභියෝග ජය ගැනීමට උත්සාහ දරන අයවැය යෝජනා සහිත අයවැයක් කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. ඔව් ගණපති මහත්මයා දැන් මේ ගියවර අයවැයට ඉදිරිපත් වෙච්ච ලොකු චෝදනාවක් තමයි ප්‍රමුඛතා හඳුනා ගැනීමක් සිදු වුණාද කියන එක පිළිබඳව. ඒ කියන්නේ ඒ වෙනකොටත් අපි ගෝලීය වසංගතයට මුහුණ දෙමින් හිටියා. අද වෙනකොටත් තත්ත්වය එහෙමයි. එතකොට එවර අයවැයේදී කතා බහට ලක් වෙච්ච ප්‍රධාන කාරණාවක් තමයි ඒට තවදුරටත් මුහුණ දෙමින් ආර්ථික ශක්තිමත් කිරීම සඳහා වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. ප්‍රමුඛතා ලයිස්තුවක් තිබුණේ නැහැ. ඒ අනුව ගත්තට පස්සේ ඒ අයවැය විවේචනයට ලක් වුණා. මෙවර අයවැය තුලදී එය ඔබ දකින්නවාද? වෙනසකට බඳුන් වෙලාද? ඔව් ගියවර අයවැයට වැඩිය මම හිතන්නේ මේවර අයවැය ඔබ සඳහන් කළ විදිහට යම්කිසි ප්‍රමුඛතා හඳුනාගෙන මේ ප්‍රශ්න විසඳා ගැනීමට අවධානයක් තියෙන බව පේනවා සාපේක්ෂව ගිය අයවැයට වැඩිය. ඒ කියන්නේ විශේෂයෙන් මේ වසංගත තත්ත්වය පාලනය කරගත්තේ නැතොත් අපිට අයවැය යෝජනා නෙවෙයි මුළු ආර්ථික අපේක්ෂා ජය ගන්න අපහසු වෙනවා වසංගතයේ පැත්තට. ඒ නිසා වසංගතයේ පාලනය කර ගැනීමෙන් ජන ජීවිත යථාවත් කරගන්න ප්‍රමුඛ අවධානයක් දෙන්නම අවශ්‍යයි. එහෙම වුණොත් තමයි අපිට මේ සියලුම ආර්ථික අපේක්ෂා ගැන අපිට සුබවාදී මේව කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒකට ප්‍රමුඛ අවධානයක් යොමු කරලා තියෙන විශේෂයෙන් ජනතාවට දැන් හුස්මක් ගන්න ඕන ආර්ථිකයේ පණ ගැන්නුනාට මේ මිනිසුන්ගේ ආදායම එකපාරට යථාර්ථයටපත් වෙන්නේ නැහැ. රජයත් ප්‍රකාශ කරන රජයේ ආදායම උනත් එකතු වීම මන්දගාමී වෙන්න පුළුවන් ලබන අවුරුද්දේදී. ඒ නිසා ජනතාවට අර මේ මිල පීඩනයක් තියෙනවා විශාල වශයෙන් බඩු මිල ගිහිල්ලා තිබීම හමුවේ ඊළඟට දැන් බැංකු මූල්‍ය ආයතන බලන් ඉන්නවා ලීසින් වාරික ණය ගෙවීම් වාරික පමා කරන්නේ යම්කිසි මොරටෝරියම් එකක් දුන යම්කිසි මාස කිහිපයකට ණය පමා කරන ඒවා එකපාරට අය කරගන්න දැන් බැංකු හා මූල්‍ය ආයතන බලාගෙන ඉන්නවා. ඉතින් ඒ සඳහාත් රජයේ යම්කිසි විසඳුමක් දෙන්න ඕනේ ඒවා ක්‍රමානුකූලව ගෙවන වැඩපිළිවෙලක් සඳහා රජයේ අවධානය යොමු කරන්න ඕනේ. නමුත් ඒ தත්ත්වය අයවැය එච්චර දකින්න තිබුණ නැහැ. මේ අලුතෙන් සහන නොදුන්නත් අර පීඩනය අවම කරගන්න යම්කිසි රජයේ අවධානයක් අවශ්‍යයි. මම හිතන්නේ ඉදිරියේදී හෝ අයවැය මේ ලේඛනයෙන් ඒ ආකාරයෙන්ම නැති වුණත් රජය ඒ ගැන අවධානය යොමු කරයි කියලා මම හිතනවා. කොහොම වුණත් මේ ණය ගැනීම ගැන වැඩි විශ්වාස කරන්නේ නැතුව පුළුවන් තරම් මේ දේශීය ආර්ථිකයක් වෙත යොමු වෙන ස්වභාවයක් තමයි පේන්නේ. රාජ්‍ය අයවැය හිඟියත් අඩු කරගන්න සමත් වෙලා තියෙනවා. මේ අස්තමේන්තු අනුව බැලුවහම සමස්ත අයවැය හිඟිය රුපියල් බිලියන 1628 දක්වා ගිය අවුරුද්දට වඩා රුපියල් බිලියන 198කින් කියන්නේ කෝටි නම් 19800කින් පමණ අයවැය හිඟිය අඩු කරගන්න සැලසුම් කළා තියෙනවා රජය. පරතරය අඩු වෙනවා කියලා ඔබ කියන්නේ නේද? එතකොට ඒක යම් සුබවාදී ලකුණක්. ඔව්. හොඳයි. අපි මේ ඒකම දැන් අපි සාකච්ඡා කරමින් ඉන්නේ ඊයේ ඉදිරිපත් කළ අයවැය පිළිබඳව අද සජීවීව අපි සම්බන්ධ කරගෙන ඉන්නේ ආර්ථික විශ්ලේෂක ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ශාම්නුවන් ගණේවත මහත්මයා. දැන් මේ සුපිරි ව්‍යාපාරික පැලැන්තියට එකවර පමණක් අය කරන 125ක බදු පැනවීම ඊළඟට බැංකු මූල්‍ය ආයතන වෙත මාසකට වරක් අය කරගන්න බදු ආදිය අපිට අහන්නට ලැබුණා. තව තවත් යෝජනා පිළිබඳව මේ ඔබට විග්‍රහ කරන්නත් පුළුවන්. මේ තුල අපට දකින්න ලැබෙන්නේ අර සරදියල් ක්‍රමේ අයවැයක්ද කියලත් කෙනෙකුට හිතෙන්න පුළුවන්. උඩතැනින් අරගෙන පල්ලෙහාට දෙන්න යන එකක්ද එහෙම නැත්නම් උඩතැනින් ගන්නව පල්ලෙහාට යයිද මේ ආදී වශයෙන් ජනතාවට සිතුවිලි ඇති වෙන්නට පුළුවන්. ඒ ගැන මොකද ඔබේ අදහස? මම හිතන්නේ අර මේ වෙලාවේ මේ උග්‍ර අර්බුදයක ඉන්නේ මේ රාජ්‍ය මූල්‍ය අර්බුදයකත් රජයේ ඉන්නවා. එතකොට මේ පිරිවැටුම සලකලා තමයි මම හිතන්නේ අර මුදල් ඇමතුමා අයවැය කතාවේදී ප්‍රකාශ කරා සීමිත පිරිසක් තමයි අහුවෙන්නේ මේ ඔබ සඳහන් කළෝ එක්වරක් පමණක් අය කරන මේ බද්ද සඳහා. ඉතින් ඒකට නොඑක අය නොඑක විවේචන කරයි. නමුත් ඒ පිරිවැටුම සහ ඒ ආදායම් තත්ත්වය අනුව ඒ වගේ විශාල මුදලක් එකපාරක් පමණක් අය කරගෙන යම්කිසි රජයට ආදායමක් ලබා ගන්න රජය උත්සාහ කරලා තියෙනවා. ඉතින් මෙවැනි අර්බුදකාරී අවස්ථාවක රජයට සාමාන්‍ය මිනිස්සුන්ට බදු පටවලා දැන් සාමාන්‍ය මිනිස්සුන්ට සහනයක් අලුතෙන් දීලා නැති වුණත් අලුතෙන් බර පැටවීමක් මේ අයවැයෙන් කරලා නැහැ. ඒ කියන්නේ අලුතෙන් භාණ්ඩ මිල වලට බදු පැනවීම එවැනි දේවල් අපිට දකින්න නැහැ. හැබැයි ගොඩක් දුරට අර ඔබ සඳහන් කරා වගේ අර සරදියල් ක්‍රමයේ ස්වභාවයක් පේනවා. ඉතින් අර ඒ ආදායම් තියෙන විශාල පිරිවැටුම් තියෙන එකවර
දිගටම අය කරන්න බලාපොරොත්තු වෙන එකක් නෙවෙයි. එකවරක් යම්කිසි බදු පැනවීමක් කළ විශාල ආදායමක් උපයාගෙන රාජ්‍ය මූල්‍ය තත්ත්වයට යම්කිසි දායකත්වයක් ලබා ගන්න ස්වභාවයක් අපිට පේනවා. ඉතින් ඒකට නොයෙක් අදහස් දක්වන්න ඉඩ තියෙනවා. නමුත් මම හිතන්නේ එවැනි දේත් කරන්න වෙනවා. ඒ වගේම සමාජ ආරක්ෂණ දායක මුදලකුත් අය කරන්න තීරණය කළා තියෙනවා. බොහෝ විට අයවැයට පෙරත් ප්‍රකාශ කරා මේ කොවිඩ් ටැක්ස් එකක්වත් අය කළා මේ අමාරු අවස්ථාවෙන් රජයට යම්කිසි ආදායමක් උපයගෙන මේ තත්ත්වෙන් ගොඩ යාම සඳහා මේ ක්‍රියාවලියකට යන්න ඕන කියලා. රජය එවැනි ක්‍රියාමාර්ග වෙත යම් කිසි ආකාරයකට යොමු වෙලා තියෙන බව පේනවා. අවසාන වශයෙන් අපිට කාරණා දෙකයි ඔබෙන් අහන්න තියෙන එකක් තමයි පුරෝකථනවල කියුණා 7.5 එකක් අධ්‍යාපනයේ සඳහා වෙන්වෙවි කියලා ඊයේ දිනමන පුවත්පතේ සිරස්තල වාර්තා කරලා තිබුණා. එය මේ අයවැය තුල දකින්නට පුළුවන් කමක් තිබෙනවාද? ඊළඟට රාජ්‍ය සේවයේ විශ්‍රාම ගැනීමේ වයස 65 දක්වා දීර්ඝ කිරීම පිළිබඳ විවිධ මත තියෙනවා. මේ ගැන ඔබේ අදහස මොකක්ද? මම නම් හිතන්නේ විශ්‍රාම වැටුප නම් විශ්‍රාම ගැනීමේ වයස නම් මම හිතන්නේ ඒ අයට අවස්ථාව දෙන්න ඕන 55 විශ්‍රාම ගන්න කැමති කෙනාට 55 විශ්‍රාම අරගෙන යන්න. හැබැයි දැන් ඕවා මේ කියන්නේ ඕවා 50 වලට ওই සංශෝධන ඇතුළත් වෙලා ක්‍රියාත්මක වෙනකොට නොයෙකුත් වෙනස්කම් වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් අර මෙහෙම එකක් තියෙනනේ මේ අපේ ජනගහන පිරමීඩය අනුව වයස්ගත ජනගහනය වැඩි වෙමින් තියෙනවා. ඒ ස්වභාවයත් සැලකිල්ලට අරන් තමයි මම හිතන්නේ විශ්‍රාම ගැනීමේ වයස වැඩි කරන්න රජය තීරණය කළා තියෙන්නේ. ඔව්. ඊළඟ කාරණේ ඔබ අහුවේ මේ අධ්‍යාපනය මම හිතන්නේ විශේෂයෙන් ඔය ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නේ විසඳන්නත් සැලකිය යුතු එකවර විසඳන්න වෘත්තීය සමිතිවල ක්‍රියාමාර්ග හැමුවේ සැලකිය යුතු මුදලක් වෙන් කරන්න රජයට සිදු වුණා. ඒතර රජය වෙනත් වැය ශීර්ෂවල වියදම් තරමක් අඩු කළා මේ ප්‍රශ්නේ විසඳන්න මම හිතන්නේ වැඩි මුදලක් යොදවන්න රජයට සිදු වුණා. ඒ නිසා මම හිතන්නේ ප්‍රතිශතාත්මකව මම හිතා රජය ගණනය කරලා ඇති 7.7 ගාණක් වෙන් වෙනවා කියලා. ඒක අපි තවදුරටත් ඉලක්කම් අධ්‍යයනය කරලා බලන්න ඕන හරියට මේ ප්‍රමාණය එහෙම තියනවාද කියලා. ඉතින් මම හිතන්නේ ගුරු වැටුප් ප්‍රශ්නේ විසඳීමට විශාල මුදලක් යන හින්දා තමයි මෙච්චර ඉහළ ප්‍රතිශතයකට අධ්‍යාපන වියදම් යන්න ඇත්තේ මම හිතන්නේ. හොඳයි අපි ස්තුතිවන්ත වෙනවා. දැන් මේ තව තියෙනවා කතා කරොත් විවිධ කාරණා විවිධ යෝජනා ඉදිරිපත් වී තිබෙනවා අයවැය තුළ. ඒ වගේම විපක්ෂයේ චෝදනා ගණනාවක් ඉදිරිපත් කළා තියෙනවා. නමුත් තරම් වෙලාවක් නෑ අපිට තවදුරටත් සාකච්ඡා කරමින් යන්න. ඉදිරියේදීත් ඔබ මුණ ගැසෙන අපේ ප්‍රේක්ෂකීන්ට ඒකටත් යම් කාරණා ඔබෙන් යම් විග්‍රහයන් අසන්න දකින්න ලැබෙවි. ස්තුතිවන්ත වෙනවා ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ශාම්ලුවන් ගානේවත්ත මහතාට ආර්ථික විශ්ලේෂකෙක් විශේෂඥයෙක් විදිහට මේ අදහස් දැක්වීමට එකතු වුණාට. අපි දැන් විවිධ පැතිකඩ ඔස්සේ අයවැය යෝජනා පිළිබඳව ඇහුවා දැක්කා. ඊළඟට මේ ගෙනාපු යෝජනාවලට අපේ ගණේවත්ත මහතාත් කිව්වා වගේ සංශෝධන ඉදිරිපත් වෙනවා පාර්ලිමේන්තුව තුළ. ඒ අනුව සංශෝධන රහිත වැතැම් මේවා සම්මත වේවි. සංශෝධන සහිත වැතැම් මේවා සම්මත වේවි. ඒ පිළිබඳ වාද විවාද ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ සිදුවනවා. ඒ අනුව මේවා මේ කියන හැටියටම නොවෙන්නටත් පුළුවන්. ඇතැම් කාරණා කොමුණත් විවිධ අදහස් දැන් මෙවර අයවැය පිළිබඳව තියෙද්දී අපි ප්‍රමුඛ අවධානය වෙත යොමු කරනවා. තව කාරණා තියෙනවා. ඒ සියල්ලට යන්න කලින් විරාමයක් ගන්නවා. ඊයේ අයවැයට අවධානය යොමු වීමත් එක්ක ඊයේ දවසේදී අපට අසන්නට ලැබුණු දකින්නට ලැබුණු අනෙකුත් කාරණා වලට වඩා එය මතු වූ ස්වරූපයක් තමයි දකින්නට ලැබුණේ. නමුත් ඒ මතුවීම තුලත් මේ පුවත මතුවී ආවාය කියලා කියන්නේ ඊතරම්ම ඔහු මේ රටේ කලාවට ජනතාවට ලැබැදිව සිටි කෙනෙක්. ලක්ෂ්මන් විජේසේකරයන්ගේ සමුගැන්ම අද දිවයින සටහන් තබනවා දැල් වූ පහන් දැල් වී තිබේවා. ලක්ෂ්මන් විජේසේකර අභාව ප්‍රාප්ත වෙයි. කාගෙත් හිත දිනාගත්තු රංගන ශිල්පියෙක්, ගායන ශිල්පියෙක්, අධ්‍යක්ෂකවරයෙක්, රචකයෙක් මේ ආදී භූමිකාවන් රැසක් නිරූපණය කළ කලාවේ අද්විතීය චරිතයක්, විශිෂ්ටයෙක්, ගුරුවරයෙක්ගේ නික්ම යාම ගැන ඊයේ ප්‍රවෘත්ති අංශයේ තිබූ සටහන ඉස්සෙල්ලා අපි බලමු. 4කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකේය කලාවට සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ ගායකයෙකු, රංගන ශිල්පියෙකු මෙන්ම අධ්‍යක්ෂකවරයෙකු වන ප්‍රවීණ සංගීතවේදී ලක්ෂ්මන් විජේසේකර මහතා අභාව ප්‍රාප්ත වී තිබෙනවා.
මානකාරී පලාදුවන්නේ දමලාමා අසනීප තත්ත්වයෙන් රෝහල්ගතව සිටි ඒ මහතා මේ යන විට 73 වන වියේ පසු වුණා. ඔහුගේ දේහය හෙට කලාපුරයේ පිහිටි එතුමන්ගේ නිවස වෙත රැගෙන යාමට නියමිතයි. දේහය පිළිබඳ අවසන් කටයුතු ඉරිදා ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ඔහුගේ ලෝකයේ සඳ වූ චන්ද්‍රාවන් සමග ඔහු සුවරින්දකට වැටෙනවා. ලක්ෂ්මන් විජේසේකරයන් අප මේ මොහොතේ සියත බාන්ධචාලය විදිහට අපගේ සාතිශය සංවේගය දියණිය අම්මාටත් පුතුණුවන්ටත් පිරි නමන්නට කටයුතු කරනවා. ඒ වගේම සඳහන් කරන්න ඕනේ මේ අපි දැක්ක ඇතුල්පිටු සටහනක් හිතාදර කලාශිල්පී දයන් විතාරණ තැබූ සටහනක් දෑත දෙපා ළඟ ගිගිරිසරින් කියලා නම් කරමින් ඔහු එතෙක් මෙතෙක් ගැයූ සුවිශේෂ ගීතාවලිය සිනාපෙපෙනා මේ වසන්තය දැල්ලූ පහන් දැල්වී තිබේවා ඊළඟට ඔබ මට තරුවකි සමාවිල්ලා හඬා වැටෙන්නද ඇතිදේ ඇති සැටියෙන් මේ ආදී සුවිශේෂ ගීත අප අතරට ගෙන ඔහුයි මේ නික්ම යන්නේ. ඒ සමගම ඔහුගේ රංගන දිවියේ යෝතිපති වැනි චිත්‍රපට ඊළඟට ටෙලිනාට්‍ය තුල ගත්තොත් රේඛා ගංගා සහ නිශංක මේ ආදී නිර්මාණයන් කැපී පෙනෙනවා. ඒ පමණක් නෙවෙයි මෑත කාලීනව වඩාත් ඔහු දකින්නට ලැබුණේ අද ජීවත් වෙන බොහෝ දෙනාට වෙළඳ දැන්වීම් ආදිය තුලින්. එම ගත්තාම විවිධ පරාසයන් තුල හැකියාවන් පෙන්නපු විශිෂ්ට රංගදරයෙක් කලා ශිල්පියෙක් විදිහට තමයි ලක්ෂ්මන් විජේසේකරයන් හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඔහුම අපෙන් අහපු පැනයක් තමයි අපට මේ නික්මෙන මොහොතේ ඔහුගෙන් අහන්නට තිබෙන්නේ. කරුමේකිම වඳ වෙන හිරු සදිසි මිනිස්සු. හොඳයි අපි යමු අනිකුත් කාරණා වෙත. ඒ අතරේ අපට දිවයින පත්තරය අද දකින්න පුළුවන් යුගදන විපූර්ණ විනිසුරු මඩුලක් දෙන්න නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි. පෙත්සම 26 වෙනිදා යලි කැඳවනවා කියලා අද දිවයින පුවත්පත මුල්පිටු වාර්තාවක ගෙනෙනවා. අපට ඒ අනුව මුණ ගැසෙනවා. ඊළඟට අපිට දකින්නට පුළුවන් අනෙකුත් මුල්පිටු වාර්තා අතර තියෙනවා මේ කොරෝනා මරණ සංඛ්‍යාව පිළිබඳව ගත්තාම මරණ 23ක් වාද 20ටත් අඩු සංඛ්‍යාවකට ආවා 15ටත් ආවා ඇතැම් දිනවල. නැවත මරණ සංඛ්‍යාව 23ක් ආසාදිතව වාර්තා වීම ඉහළ යන ස්වරූපයක් දකින්නට ලැබෙනවා කියන එක සෞඛ්‍ය විශේෂඥයින් මේ දිනවල නිරන්තරව කියනවා. ඊයේ කොරෝනා මරණ 23යි. ඊළඟට පැය 24ට නිවෙස්වල කොවිඩ් රෝගීහු 4632ක්. විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේ පුටා දක්වමින් අද දිවයිනගෙන යන වාර්තාව අපි කාගෙත් කට වහගෙන හිටියට ඇස් ඇරෙන්න හොඳ වාර්තාකරණයක් විදිහට අපි හිතනවා මේ වාර්තාව. ඒ නිසා මේ ඇතුල්පිටු වාර්තාවලට ගියත් සෞඛ්‍ය අංශවල නිරන්තර ඉල්ලීම් තමයි අපිට දකින්නට ලැබෙන්නේ ප්‍රවේශම්ම කටයුතු කරන්න කියලා. මේ අතරේ මේ කාලේ අපිට බැට දුන්නේ කොරෝනා පමණක් නෙවෙයි පහුගිය දින කීපය අයහපත් කාලගුණයත් ජනතාවට බොහෝ හිරිහැර ගෙන දුන්නා. සබාදහමට ජනතාවගෙන් මිනිසුන්ගෙන් බොහෝ හිරිහැර වෙනකොට ඉඳලා හිටලා සබාදහම ඒ ඔක්කොටම හරියන්න එක්ක දෙන මේ දඬුවම් අපිට බහර ගන්න වෙනවා. අවාසනාව දුක කියන්නේ ඒවට ජීවිතවලින් බෙලි වෙන්නේ ජීවිත පූජා කරන්න වෙලා තියෙන්නේ බොහොම දුක්ඛිත ජීවිත ගෙවපු අසරණ ජනතාවට බොහොමයක් වෙලාවට. මේ දිනමින පුවත් වාර්තාවක් අපි පුට ගන්න කාලගුණයෙන් විපතට පත් වූවන්ට සහන දෙන්න ලක්ෂ 440ක් මුදා හරි කියලා වාර්තා කරනවා ආපදා වෙනුවෙන් සහන සැලසීම සඳහා. මේ අතරේ අයහපත් වන කාලගුණය පිළිබඳව මේ වන විට ඒ තත්ත්වයන් බොහෝ ප්‍රදේශවල ජලය බැස යාම සිදු වෙමින් තිබෙන බව වාර්තා වෙනවා. තවමත් නාය අනතුරු නිකුත් කර ඇති ඇතැම් ප්‍රදේශවල ඒ අනතුරු එලෙසම ක්‍රියාත්මකයි. අනතුරු හැඟවීම් ඊළඟට වසා දෙමු ඇතැම් මාර්ග මම්මාවත් තවමත් ඒ ආකාරයෙන් බොහෝ තැන්වල පවතිනවා. ඒ වගේම අහිමි වූ ජීවිත සංඛ්‍යාව 26 දක්වා වර්ධනය වී තිබෙනවා. මේ පසුබිම තුල අපි බලමු ඒ සම්බන්ධව සැකසුණු ප්‍රවෘත්ති වාර්තාව. පැවති අධික වර්ෂාව හේතුවෙන් නායාමට ලක් වූ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස නැවත දැනුම් දෙනතුරු තවදුරටත් වසා දැමීමට තීරණය කළ බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා ප්‍රකාශ කළා.
කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළගරුවන්නා ප්‍රදේශයේ පවතින අයපත් නායම් දානමිනි හේතු කොටගෙන අද දිනත් වසා දැමීමට තීරණය කළා. මේ වේලට පවතින අධික වර්ෂාව සහ අයපත් කාලගුණ තත්ත්වයක් නායම් අවදානමක් නිසා මෙම තීරණය කරනු ලැබුවා. තිරස් විදුම් ක්‍රමයේ මගින් අභ්‍යන්තර ජල ගලයම් වේලට පාලනය කරමින් පවතිනවා. ඒ නිසා හැකියතාක් දුරට කොළඹ ප්‍රධාන මාර්ගයේ විකල්ප මාර්ග භාවිත කරන ලෙස කාර්යකව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පහළ කඩුගන්නාව ප්‍රදේශයට පහළින් පස්වදා යාමක් නිරීක්ෂණය වන බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කළේ. මේ ගැන වඩා හොඳින් අධ්‍යයනය කරාම අපිට පේනවා ඒ බෑවුම හරිම ඝන බෑවුමක්. ඒ කියන්නේ මේ රළු බෑවුමක් උඩ තියෙන්නේ. ඒ බෑවුමේ තනින් තන ඩිස්ටර්බ් වෙලා තියෙනවා වගේ පේනවා. ඒත් එක්කම එතනින් බෑවුමෙන් පහළ, ඒ කියන්නේ මහා මාර්ගයෙන් පහළ ප්‍රදේශය බැලුවාම අපිට දකින්නට ලැබුණා ගස් නැමිලා තියෙනවා. ගස් එක දිගට ගස් කීපයක්ම නැමිලා තිබුණා. ඒ කියන්නේ පහළ යම්කිසි විදියක චලනයක් සිද්ධ වෙලා තියෙනවා. චලනයක් කියන්නේ සෙලවීමක් හරි පස තල්ලුවීමක් හරි වෙලා තියෙනවා. ඒක නිසා තමයි එහෙම නැත්නම් පාෂාණ තල්ලුවීමක් වෙන්නත් පුළුවන්. ඉහළින් ඉඳන් එන වතුර අධික බොර ගතියයි. ඒ බොර ගතිය කියලා කියන්නේ පස් සෝදා ව්‍යායාමයකට ලක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉහළින් පොළව අස්සට යන වතුර මගින් ලොකු කාදනයක් සිද්ධ වෙන බව පේනවා. මේ කාදනය තමයි අනතුරුදායක. මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ගොඩනැගිල්ලක් නායෑමේ අවධානමකට ලක්ව තිබෙනවා. මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා හා ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ නිලධාරීන් අද පැමිණ එම ස්ථානය නිරීක්ෂණය කළා. මේ අතර නුවරඑළිය ප්‍රදේශය ආපදාවෙන් තොර සංචාරක කලාපයක් බවට පත් කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පවසනවා. නුවරඑළිය නගරය ජාත්‍යන්තරයට පෙනෙන ආකාරයට ආපදාවෙන් තොර නගරයක් කිරීමට සඳහා ක්‍රියාදාමයක් ගැන සාකච්ඡා කර ඒ සම්බන්ධව ක්‍රියාදාමයක් සකස් කරලා ඒ සම්බන්ධව රජයේ අනුග්‍රහයත් ලබාගෙන කටයුතු කරලා මේක අපි මුළු ලෝකෙටම පෙන්වන්න පුළුවන් සංචාරක නගරයක් සහ ඉතාමත් ආරක්ෂිත සුරක්ෂිත ආපදාවෙන් තොර නගරයක් යන විදිහට කටයුතු කිරීමට ඉදිරියේදී කටයුතු කරන මේ අතර අද දිනේදීත් බස්නාහිර සබරගමුව මධ්‍යම හා බයිම්බ පළාත්වලටත් ගාල්ලමාතර දිස්ත්‍රික්කවලටත් වැසි තත්ත්වයන් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පුත්තලම සිට කොළඹ හා ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා වැඩි විය හැකියි. ඒ අනුව දීවර හා නාවික ප්‍රජාව පරිස්සම් සහගතව කටයුතු කළ යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවන්නේ. අපට එලෙස දකින්නට පුළුවන්කම ලැබුණේ කැලබුණු කාලගුණයත් එක්ක මතුවී තිබෙන තත්ත්වයන් පිළිබඳව අඩංගු වුණු වාර්තාව ඊයට නිකුත් කරපු වාර්තාවක් වුණාට අද දිනේත් ඇතැම් ප්‍රදේශවල තත්ත්වය ගත්තොත් එහෙම මේ ආකාරයෙන් වෙනවා. කාලගුණ අංශ මේ දින කීපය සඳහාම තමයි මේ අනතුරු ඇඟවීම නිකුත් කරන්නේ. ඒ අතර දිනමින පුවත්පතට එමු. දිනමින ප්‍රධාන සිරස්තල අතර අපට දකින්නට පුළුවන් මුතුරාජවිල ගැටලුවට විසඳුම් සොයන්න විශේෂ කමිටුවක් පත් කිරීම පිළිබඳ මේ වන විට දැඩි කතාබහට ලක්ව තිබෙන තවත් කාරණාවක් තමයි මුතුරාජවිල තෙත්බිම් කලාපය ආශ්‍රිතව එය නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැසට් කර තිබීම නිසා ඇති වී තිබෙන තත්ත්වය. මේ ගැන තොරතුරු විමසා බලනකොට හෙක්ටයාර් 1000 ගණනකට ගැසට් කරන්න ඕනේ ගැසට් නිවේදනයක් හෙක්ටයාර් 6000කට ආසන්න ප්‍රමාණයක් ඉලක්ක කරගෙන ගැසට් නිවේදනයක් නිකුත් කිරීම තුළ ගුවන්තොටුපළ සංවර්ධනය කිරීම මීගමුව නගරය මේ ආදී කලාපයටම විහිදී පැතිරී යන ආකාරයෙන් මෙලෙස ගැසට් කිරීම ඇතුළත ගැටලු මතුවන බව තමයි විශේෂයෙන්ම දේශපාලනය තුලින් අපට අහන්නට ලැබෙන දේශපාලන අධිකාරිය තුලින් අහන්න ලැබෙන විපක්ෂයේ පමණක් නෙවෙයි ආණ්ඩු පක්ෂය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසාවැනි අය පවා සුදර්ශනී ප්‍රනාන්දුපුලේ රාජ්‍ය අමාත්‍යතුමිය ආදීන් පවා මේ ගැන අහන්න නගනවා අපට අසන්නට දකින්නට ලැබුණා. කෙසේ වෙතත් දැන් මේ වෙනකොට දැඩි අවධානයක් මේ මුතුරාජවිල වෙත යොමු වී තිබෙනවා. මේ අතරේ තවත් මේ පුවත් වාර්තා අතර මුල්පිටුවල දකින්නට ලැබුණත් වැදගත් කාරණාවක් අවධාරණය කරන්නට තිබෙනවා. අද සිදුවන ජල කප්පාදුවක් නඩත්තු කටයුත්තක් නිසා සිදුවන ජල කප්පාදුවක් පිළිබඳව ඒ අනුව අද සෙනසුරාදා රාත්‍රී 8 සිට නොවැම්බර් 14 හෙට රාත්‍රී 12 මධ්‍යම රාත්‍රිය දක්වා මේ කියන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව තමයි ජාතික ජල සම්පාදන හා ජල අපවාහන මණ්ඩලය නිවේදනය කරන්නේ. අනුව කොළඹ 4, 5, 6,
7-8 කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශ මහරගමුව හා බොරලැස්ගමුව බල ප්‍රදේශවලට ජල සැපයුම ඒ අනුව මේ පැය 28ක කාලය තුල අත්හිටුවේවි. අද රාත්‍රී 8 සිට හෙට මැදියම් රැය වනතුරු ඒ දැනුමත් කිරීම විශේෂයෙන්ම කරේ ඔබේ පහසුව තකා. ඊළඟට අපි තවදුරටත් මුල්පිටු වාර්තාවලට අවධානය යොමු කිරීමේදී ජයසිංහලා ස්ටාලින්ලා පාසල් ඇවිත් ගුරු සටන පාවා දුන්නා කියලා උලපනේ සුමංගල ස්වාමින් වහන්සේ කර තිබෙන ප්‍රකාශයක් දකින්නට පුළුවන්. තවත් ගුරු වෘත්තීය සමිතියක නායකයෙකු වශයෙන් උන්වහන්සේ කියනවා සටන පාවා දෙන්න කටයුතු කළා කියලා ඒ අය විසින්. ඊට පස්සේ අපි දිවයින පුවත්පතට ඒමේදී අද දිවයින පුවත්පතේ දකින්නට පුළුවන්කම තිබෙනවා අලි පැටවා පැහැර ගැනීමේ උත්සාහය පිටුපස මහරගම කිරුමෙක් සිටිනා බවට වාර්තා වෙලා තිබෙනවා. මේ අලි පැටව පිළිබඳව ගත්තහම අලි කතා පිටුපස මේ ප්‍රදේශයේ යම් යම් නම් කියවෙනවා. විශේෂයෙන්ම ඇරව්වල ප්‍රදේශ අලි රෝෂාන් වැනි අය පිළිබඳව පහුගිය කාලේ නිරන්තරව සඳහන් වුණා. මේ හීලෑ අලි පිළිබඳව නීති විරෝධීව සන්තකේ තබා ගැනීම පිළිබඳව කියද්දී ඉන් පස්සේ අපට දිවයින පුවත්පතේ තවදුරටත් දකින්න ලැබෙනවා ඇමති වීරසේකර කියන්නේ බොරු. පොලිස් නිලධාරියෙක් ක්‍රිකට් ආයතනයේනොත් රුපියල් 1,50,000ක් පඩි අරන් සාදියා බුද්ධි අංශයේ අය දැකලා නැද්ද කියලා තමයි කියන්නේ. පොලිසිය ඉන්න කෙනෙකුට වෙනත් තැනක සේවය කිරීමට නොහැකිවත් කොළඹ දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මේ වැටුපක් කරන් තිනවා කියලා හරින් ප්‍රනාන්දු විපක්ෂයේ මන්ත්‍රීවරයා මතු කරන කාරණාවක් එලෙස අපට දිවයින පුවත්පතේ අද දකින්නට පුළුවන්කම තිබෙනවා. තලේබාන් ISIS මද්‍රව්‍ය ජාලය මර්ධනයට ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කිරීම පිළිබඳවත් වාර්තා අද අපට දිවයින පුවත්පතෙන් මුණ ගැසෙනවා. ඒ වගේම බන්ධනාගාරගත රැඳවියන් මුණ ගැසීමේ ක්‍රමය වෙනස් කරමින් තාක්ෂණය ඔස්සේ ඥාතීන්ට රැඳවියන් මුණ ගැසීම සඳහා තාක්ෂණික ක්‍රමවේදයක් හඳුන්වා දීම පිළිබඳවත් අද දිවයින පුවත්පතේ වාර්තා තුල අපට දකින්නට පුළුවන්. මේ අතරේ මේ අතරට එක්කාසු විය යුතු නිරන්තරව මේ මෑත කාලීනව කතාබහට ලක්වෙන දිනෙන් දින අලුත් මාතෘකා නිර්මාණය වන කාරණාවක් බවට පොහොර ප්‍රශ්නය ඇති වී තිබෙනවා. පොහොර ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ විශේෂයෙන්ම අද කීයක ඉඳලා නෙමෙයි විවිධ ගැටලු කාරණායක එක ප්‍රශ්නයක් වෙලා තිබුණා. හැබැයි රසායනික පොහොර ඉවත් කරලා කාබනික පොහොර වලට සම්පූර්ණයෙන්ම විතන් වෙන්නට ගත්තු තීන්දුවත් එකේ බරපතල ප්‍රශ්නයක් බවට උග්‍ර වෙලා තිබෙනවා. ඒ හමුවේ ප්‍රවෘත්ති වාර්තාවක් සම්බන්ධව සැකසු අපට තිබෙනවා. අප දැන් ඒ ඔබට ඉදිරිපත් කරන්නයි සූදානම්. චීනයෙන් පැමිණි පොහොර නෞකාව සම්බන්ධයෙන් සංදේශයක් බාර දීමට කෘෂිකර්ම වෘත්තීය සමිති චීන තානාපති කාර්යාලය වෙත අද පැමිණියා. ශාක නිරෝධායන ආයතනයේ ප්‍රධාන අතිරේක අධ්‍යක්ෂ වෙත අදාළ සමාගම එන්තරවාසියක් යවා සිදු වූ අලාභය වෙනුවෙන් වන්දියක් ගෙවන ලෙසට සිදු කළ දැනුම් දීමට විරෝධය පළ කරමිනුයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණික වෘත්තීය සමිතිය එහි පැමිණියේ. කෙසේ වෙතත් සංදේශය බාර ගැනීමට තානාපති කාර්යාලයේ කිසිදු නිලධාරියෙකු පැමිණියේ නැහැ. ඉන් අනතුරුව එම නියෝජිත පිරිස මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. මේ වගේ ද්‍රව්‍යයක් යවනවා නම් ඒ රටේ තියෙන ශාක නිරෝධායන පනත් වලට අනුකූලව ඒ නීතිරීට අනුකූලව එවන්න ඒගොල්ලෝ දැනගන්න ඕන. ඒක විශේෂයෙන් කවුරුවත් කියලා දෙන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. ගෙන්නපු කට්ටියට තේරම කියනවා මේක අකුලක නහපව ගෙනියන්න. එහෙම නැත්නම් අපේ නිලධාරීන්ට විරුද්ධව තියෙන මේ యంత్రాවාසී අකුල ගන්න. එහෙම නැත්නම් අපි නැවතත් මීට වැඩිය විශාල වැඩ වර්ජනයක් සඳහා අපි සූදානම් වෙනවා. වැරදිලාවත් මේ අපි ඔබ යවමින් මේ නවෙන් කොට බෑවොත් ඔබ සූදානම් වෙන්න එපා. මේ පෝර බිඳක්කෝ මේ ලක්කායි පසරින් ගන්න අපේ ආදි විසුම්මිස්තන් තම ලේ දහදියන් රැකගත්ත මේ පස මේ නිසරු කරන්න සූදානම් වෙන්නේ. රටේ ආරක්ෂාව වගේම ජාතිය ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින්න කියලා සියලු බලවේගවලට අපි ඉල්ලා සිටිනවා. සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා ගිරාඳුරු කෝට්ටේ දෙමටලන්ද ප්‍රදේශයේ ගොවි ගැටලු පිළිබඳ සොයා බැලීමට නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. අපි මහත්තයෝ බලාගෙන ඉන්න මේ පාර අපේ මේ ගොවිතැන් කටයුතු වලට මේ රටේ ඉන්න පාලකයෝ කරපු හදියක් ගැන අක්කර දෙකක පමණ විශාල බටුවගාවකට රසායනික පොහොර නොමැතිවීම හේතුවෙන් අස්වනු අඩු වී ඇති බව මේ අතර පොළොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. ඉතින් ගෙඩි පාල් දාවාඩුයි මල් අල්ලන්නේ නැහැ. තව හරියට බටු මිටියක්වත් කඩා ගන්න බැරුණා මේ වෙනකොට. තෙල් පොහොර තමයි අවශ්‍ය වෙන්නේ. කොම්පොස් දැම්මට ඉතින් මේවා සාර්ථක නෑ අපිට. මේ අතර යූරියා පොහොර ගෙන්වීමට අමාත්‍ය මණ්ඩලයේ වෙත යෝජනාවක් ඉදිරිපත් කරන බව ඉඩම් අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අපි කැබිනට් මණ්ඩලයට යෝජනා කරන්න බලාපොරොත්තු වෙනවා අඩු ගන්න 50%ක් වත් යූරියා අවශ්‍යතාවය තියෙන්නේ නයිට්‍රජන් අවශ්‍යතාවය තමයි හුඟක් දුරට තියෙන්නේ 2022 වර්ෂයේ ගෙනල්ලා 2023 වර්ෂයේදී 25%ක් ගෙනල්ලා ගිහින් 2025 වෙනකොට පොහොර ටික අපේ රටේ නිෂ්පාදනය කර ගන්න පුළුවන් වෙයි. හොඳයි අපි
අවසන් කරන්නට සූදානම් අවසන් පිටුවෙන්ම අවසන් කරමු කෝටි 32ක් සමග 20 කිරුලට කිවි කැන්ගරු සූදානම්. අද පත්තර එහෙමයි වාර්තා කරන්නේ. හෙට තමයි දවස 20 ලෝක කුසලානය සියත සමග රැඳුණු ඔබට හෙට අවසන් මහා තරගයේ උද්වේගය අත්විඳින්නට ඒ උත්කර්ෂය අත්විඳින්නට ආරාධනා කරමින් අද දවස් ඉදිරි විශේෂාංග සමග රැඳෙන්නටත් ඇරයුම් කරමින් සුබ දවසක් පතමින් සමගන්නවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.